හරිද? අයිබෝවන්. ඔයත් එක්ක අපි කතා කරා නිෂ්පාදන හැකියාව මායිමා කරගෙන පාඩම. ඒ පාඩමට අදාළ තියරි කොටස් ටික අපි කතා කරමින් පාස් පේපර්ස් ටික කරමින් ඉස්සරහට ආවේ. දැන් ඔයාලට තියෙන්නේ ඩේලි කොන් පේපර් සෙට් එකේ අර ලැබිච්ච ප්‍රශ්න පත්‍ර ටික මේ පාර ඔයාලට හම්බ වුණා. ඩේලි කොන් පේපර්ස් ඔයාලට දීලා තිබ්බේ අපි 14 වෙනකන් විතරයි. ඊට පස්සේ මේ මාසය පන්තියට ආවට පස්සේ අදාළ ආයතන වලින් ඔයාට පේපර් අංක 15 16 17 18 19 20 මෙන්න මේ කියන පේපර් සෙට් එක වලට හම්බුණා. 15 ඔයාලට තියෙනවා MCQ පේපර් එකයි රචනා ප්‍රශ්න පත්‍රයයි. 16 ඒ දෙකම තියෙනවා. MCQ එකයි රචනා ප්‍රශ්න පත්‍රය 17 තියෙනවා. 18 19 20 කියන පේපර්ස් තුනේ MCQ එකක් නැහැ. MCQ පේපර් එකක් නැහැ. තියෙන රචනා ප්‍රශ්න පත්‍රය විතරයි. ඒ රචනා ප්‍රශ්න පත්‍රයේ තුනක් තියෙනවා. ඒකක නිෂ්පාදන හැකියාව මායිම් වක්‍ර 30ක් අඳින්න තියෙනවා. අනිත් එකේ 100ක් අඳින්න තියෙනවා. ඊළඟ එකේ 20ක් දොස් අඳින්න තියෙනවා. ඒ ටික රචනා ප්‍රශ්න වශයෙන් ගණන් තියෙනවා පේපර් අංක 18 ඉඳන් 20 දක්වා. right. අපි එනම් පළවෙනිට ඉඳන් පටන් ගමු ඊළඟට ගන්න තියෙන පේපර් සෙට් එකේ ඉඳලා ඊළඟට අපිට ගන්න තියෙන පේපර් අංක 15 පේපර් අංක 15 විතර ඉස්සරහට කරගෙන යන්න. පේපර් අංක 15 ගන්න. MCQ ඩේලි කෝන් වල MCQ පේපර් අංක 15 ගන්න. හරි. බලමු පළවෙනි ප්‍රශ්නේ. සූක්ෂම ආර්ථික විද්‍යාව යටතේ පැහැදිලි කළ හැකි සංකල්පයකි. ඊට සූක්ෂම ආර්ථික විද්‍යාව යටතේ පැහැදිලි කරන්න ඕන සංකල්පයක්. ඔයාලට මතකනේ ආර්ථිකයේ කොටස් දෙක. එකක් තමයි සූක්ෂම ආර්ථිකය අනිත් එක සාර්වාර්ථිකය. එතන සූක්ෂම ආර්ථිකයට අපි කතා කරේ මොකක්ද? ආර්ථිකය අරගෙන කුඩා කොටස් වලට බෙදලා ඒවා පිළිබඳ වෙන වෙනම කතා කරා. සාර්වාර්ථිකයේ පිළිබඳ කතා කරද්දී සමස්තය ගැන අරගෙන කතා කරා. එතකොට මේ සූක්ෂම ආර්ථික විද්‍යාවේදී අපි එක එක අංශ ගැන කතා කිරීමක් සිදු කරනවා. හැබැයි සාර්වාර්ථික විද්‍යාවේදී අංශ ගැන කතා කරන්නේ නැහැ, සමස්තය ගැන. ඒ අංශ සියල්ලගෙම එකතුවෙන් හැදෙන සමස්තය ගැන තමයි එදින සාකච්ඡා කරන්නේ. ඒක නිසා මෙතෙන්දී අපි අහන්නේ ප්‍රශ්නෙට සූක්ෂම ආර්ථික විද්‍යාව යටතේ පැහැදිලි කළ හැකි සංකල්පයක්. එහෙනම් එක අංශයක් ගැන විතරක් කතා කරන එකක් බලන්න. ඒ උත්තර 4න් උත්තර 5න් 4 වෙනි උත්තරේ හරි. සූක්ෂම ආර්ථික විද්‍යා සංකල්පෙන් පැහැදිලි කරන්නේ සම්පත් හිංකම. දැන් සම්පත් හිංකම කියන්නේ සූක්ෂම ආර්ථික විද්‍යාවට අයිති මාතෘකාව. ඊටු 4 අපි බැහැර කරයයි කියලා බලන්න. සමහර ඉල්ලුම කියන්නේ භාණ්ඩ හා සේවා සඳහා පවතින සමස්ත ඉල්ලුම. දැන් සමස්තය ගැන එතනදී කතා වෙන්නේ. පූර්ණ සේවා නියුක්තිය. ආර්ථිකයේ සම්පත් වලින් ප්‍රයෝජන අරගෙන තියෙන ප්‍රමාණය. ඒක සමස්තය. සම්පත් ඔක්කොගෙම ප්‍රයෝජන ගත ප්‍රමාණය අහන්නේ. එහෙනම් සම්පත් ඔක්කොගෙම ප්‍රයෝජනයට ගත ප්‍රමාණයට අපිට කියන්න පුළුවන් පූර්ණ සේවා නියුක්තිය. ආර්ථිකය ඇතුළත තියෙන සම්පත් වලින් කොච්චර ප්‍රමාණයක් පාවිච්චි කරාද? එතන සියලුම සම්පත් ටික ගන්න නිසා ඒක ගන්නත් බෑ. ඒක සාර්වාර්ථිකයට යන්නේ. සාධක අතර ආදායම් ව්‍යාප්තිය. එතකොට නිෂ්පාදන සාධක අතර ආදායම් බෙදලා ගිය තියෙන ආකාරය. ආදායම් වර්ග 4ක් ගැන දැන් කතා කරන්න වෙනවා. නිෂ්පාදන සාධක 4ට ආදායම් වර්ග 4ක් බෙදලා යන නිසා ආදායම් වර්ග 4ක් ගැන කතා කරනවා. මෙතන කතා කරන්නේ සමස්ත රටේ ඉන්න සියලුම ජනතාවගේ සමස්ත ආදායම ගැන. එහෙනම් එතන ගන්නත් බෑ. ආර්ථික වෘද්ධිය. ආර්ථිකයේ වර්ධනය වෙනවා. ආර්ථිකයේ සියලුම අංශ වර්ධනය වීමක් වෙනවා. එහෙනම් ආර්ථික වෘද්ධිය තුළින් ආර්ථිකයේ සියලුම අංශ මූර්ත නිෂ්පාදනය වැඩි වීමක් වෙන්නේ. මූර්ත නිෂ්පාදනය වැඩි වෙනකොට ආර්ථිකයේ සියලුම අංශ ආර්ථිකයේ තිබෙන සියලුම අංශ ටික වර්ධනය වීමක් සිද්ධ වෙනවා. අන්න ඒක නිසා ආර්ථික වෘද්ධිය කියන්නේ සාර්වාර්ථික විද්‍යාවට මාතෘකාවක්. එනම් ඔතන සූක්ෂම ආර්ථික විද්‍යාව යටතේ පැහැදිලි කළ හැකි සංකල්පයක් තමයි සම්පත් හිඟකම. සම්පත් හිඟකම තුළින් සූක්ෂම ආර්ථික විද්‍යාව මාතෘකාව පැහැදිලි වෙනවා. දෙවෙනි එක බලන්න. ආර්ථිකයක් සතු නිෂ්පාදන සම්පත් වර්ගීකරණයේ පදනමක්සේ සැලකිය නොහැක්කේ. එනම්
ආර්ථිකයක් සතු නිෂ්පාදන සම්පත් වර්ග කරනකොට ඒ වර්ග කිරීමට පදනමක් වශයෙන් ගන්න බැයිලු. එතන දින උත්තර පහින් එක මොකක්ද ගන්න බැරි එක? මූල්‍ය සම්පත්. මූල්‍ය සම්පත් කියන එක ගන්න බෑ. මොකද ආර්ථික විද්‍යාවේ මුදල්මය දේවල් නිෂ්පාදන පදනමක් වශයෙන් සලකන්නේ නැහැ කියලා අපි ඉගෙන ගත්තා. එහෙනම් මූල්‍ය සම්පත් කියන්නේ මුදල්මය දෙයක් සම්බන්ධයක් සංකල්පයක් නිසා මූල්‍යමය සංකල්ප අපි නිෂ්පාදන සම්පත් වර්ගීකරණයේදී යොදාගන්නේ නැහැ. එහෙනම් උත්තරේ 5. right. තුන්වෙනි එක බලන්න. පහත ප්‍රකාශන අතරින් කවරක් සාර්වාර්ථිකය හා බැඳුණු යථානුරූපී ප්‍රකාශද? මොකද සාර්වාර්ථිකය කියන්නේ නා මෙදින සමස්තය ගැන කතා කරන එක තමයි සාර්වාර්ථිකය. සමස්තය ගැන අධ්‍යයනය කිරීමක් සිදු කරනවා. ඒතර සාර්වාර්ථිකයට අයිති යථානුරූපී ප්‍රකාශනයක්. යථානුරූපී ප්‍රකාශනයක් ගැන අපි අහන්නේ. සාර්වාර්ථිකයට අයිති වෙන යථානුරූපී ප්‍රකාශනයක්. එතන මොකක්ද මේ සාර්වාර්ථිකයට අයිති වෙන යථානුරූපී කියන්නේ? එයා සමස්තය ගැන කතා කරන ඒ කියන ප්‍රකාශය ඔප්පු කරන්න පුළුවන් වෙන්න ඕන. එහෙනම් සාර්වාර්ථික ප්‍රකාශනයක් වෙන්න ඕන. ඒ ප්‍රකාශනයේ හරි වැරද්ද ඔප්පු කිරීමේ හැකියාවක් තියෙන තොරතුරු තියෙන්න ඕන අපි ගාව. බලමු එහෙනම්. ඒක උත්තරය වශයෙන් ගන්න වෙන්නේ උත්තරය අංක 2. උත්තර අංක 2. එමන් පැහැදිලි කරන්නම්. බලන්න සමස්තය ගැන කතා කරන්න ඕන. පළවෙනි එක බලන්න. පොහොර සහනාධාරය දේශීය වී ගොවීන්ගේ අන්න වී ගොවීන්ගේ ලංකාවේ ඉන්න ගොවීන් ටික වර්ගීකරණය කළොත් එහෙම එක එක අස්වැන්න වලට වී අල ඔහොම වර්ග කරගෙන ගියොත් එහෙම ගොවීන් වර්ග කිහිපයක් ඉන්නවා. එහෙනම් ගොවීන් වර්ග කිහිපයක් ඉන්න අවස්ථාවක වී ගැන විතරයි කතා කරන්නේ. වී ගොවීන් ගැන විතරයි කතා කරන්නේ. අන සමස්තම ගොවීන් ගැන කතා කරා නම් සාර්ව වෙනවා. හැබැයි උතර කතා කරන්නේ වී ගොවීන් ගැන විතරයි. ඒ නිසා එක අංශයක් සූක්ෂමාර්ථකයට. එන එක ගන්න බෑ. ඒක සූක්ෂමාර්ථක විද්‍යාවේ මාතෘකාවක්. 3. ඉන්දිකිරීම් ශේෂ්ත්‍රයක අන්න ඉන්දිකිරීම් අංශය නිෂ්පාදන අංශය ඉන්දිකිරීම් අංශය ඒ විදිහට සේවා අංශ ඒ විදිහට අංශ කිහිපයක් තියෙන නිසා ඉන්දිකිරීම් අංශය කියන්නේ එකක් විතරයි. එහෙනම් ඒක ගන්නත් බෑ ඒක සූක්ෂමයි. 4 බලන්න මෑත වර්ෂවල සංචාරක කර්මාන්ත වලින් සංචාරක කර්මාන්තය ගැන විතරයි කතා කරන්නේ. එහෙනම් ඒකත් අයිති වෙන්නේ එක අංශයක් ගැන කතා කරන නිසා සූක්ෂම ආර්ථික විද්‍යාවට. ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට කෘෂිකාර්මික අංශය අන්න කෘෂිකාර්මික අංශය ප්‍රසාරණය කළ යුතුයි. කෘෂිකාර්මික අංශය, කාර්මික අංශය, සේවා අංශය කියලා අංශ තුනක් තියෙනවා. ඒ තුනම එකතු වුණොත් තමයි සමස්තය හැදෙන්නේ. දැන් මෙතන කතා කරන්නේ එක අංශයක් ගැන විතරයි. එහෙනම් ඒකත් සූක්ෂම. එහෙනම් උත්තරේ දෙන්නේ 2. බලන්න උත්තරේ 2 මොකද්ද? කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ අකණ්ඩ ඉහළ යාමත් සමග ආර්ථිකයේ විරකියාව විශාල ලෙස පහළ වැටීමක් සිදු වී. මේ කොළඹ පාරිභෝගික මිල දර්ශකය ඒක අපිට හම්බ වෙන්නේ 13 වසර පාඩමකදී. කොළඹ පාරිභෝගික මිල දර්ශකය කියන්නේ ජනතාවගේ ජීවන වියදම, ජනතාවගේ ජීවන තත්ත්වය මනින්න යොදා ගන්න මිල දර්ශකය තමයි කොළඹ පාරිභෝගික මිල දර්ශකය. කොළඹ පාරිභෝගික මිල දර්ශකය. කොළඹ පාරිභෝගික මිල දර්ශකය. එතකොට මේ කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙන් වෙන්නේ ලංකාවේ ඉන්න සියලුම මිනිස්සුන්ගේ වියදම් ප්‍රමාණය මැනලා පෙන්නනවා. එහෙනම් සාමාන්‍යයෙන් ලංකාව තුළ ජීවත් වෙන පුද්ගලයෙක්ට කොච්චර වියදමක් දරන්න සිද්ධ වෙනවද? වියදම් කරන ප්‍රමාණය මෙන්න මේ දර්ශකයේ මගින් මම පෙන්නනවා. ඒක ලංකාවේ සමස්තය ගැනම කරන සිදුවීමක්. ඒක නිසා මිල දර්ශකයේ කොළඹ පාරිභෝගික මිල දර්ශකය කියන්නේ සමස්තය ගැන කතා කිරීමක්. එතන වචනේ සමහරට ඔයාලට හිතෙන්න පුළුවන් කොළඹ පාරිභෝගික මිල දර්ශකයම කොළඹ ගැන විතරයි කතා කරන්න කියලා නෑ. කොළඹ පාරිභෝගික මිල දර්ශකය කියන්නේ සමස්ත රටේම ජීවන වියදම් මනින්න පාවිච්චි කරන මිල දර්ශකය. දැන් මේක වෙනස් වෙලා තියෙන්නේ. මේ කොළඹ පාරිභෝගික මිල දර්ශකය කියලා තිබි ඉස්සර. දැන් මේ කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ වෙනුවට තමයි ජනතාවගේ ජීවන වියදම් මනින්න ජාතික පාරිභෝගික මිල දර්ශකය. ජාතික පාරිභෝගික මිල දර්ශකය දාන්න. දැන් පාවිච්චි මේක වෙනුවට මේක. හැබැයි ඉස්සර කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙන් තමයි
රටේ සමස්ත ජනතාවගේම ජීවන වියදම මැන්නේ. දැන් කොළඹ පාරිභෝගික මූල්‍ය නම් වෙනස් කරලා මුළු ලංකාවෙම තොරතුරු ඒක රාශී කරමින් තමයි මේ ජාතික පාරිභෝගික මූල්‍ය තියෙන්නේ. දැන් භාවිතා වෙන්නේ මේක. හැබැයි ඉස්සර භාවිතා වුණේ නේ. එහෙනම් කොළඹ පාරිභෝගික මූල්‍යයෙන් මැන්නේ කොළඹ ජනතාවගේ ජීවන තත්ත්වය විතරක් නෙමෙයි සමස්ත රටේම ජීවන තත්ත්වය මැන දැක්වීමක් කරා. රයිට්. එහෙනම් කොළඹ පාරිභෝගික මූල්‍ය කියන්නේ සමස්තය ගැන කතා කරන එකක්. එහෙනම් උත්තරේ වශයෙන් ගන්න වෙන්නේ ඒක. සාර්වාර්ථකය හා බැඳුණු යථානුරූපී ප්‍රකාශනයක් වෙලා දින්නේ ඒක. හරි. හතරවෙනි ප්‍රශ්නේ බලන්න. ප්‍රශ්න අංක 4. කියන ප්‍රශ්න අංක 4 මොකක්ද තියෙන්නේ කියලා. නිෂ්පාදන හැකියා වක්‍රයක් පිටතට නිරා යාමක් කෙරෙහි බලපාන හේතු අඩංගු පිළිතුර වන්නේ. නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයක් පිටතට නිරාගිය නිෂ්පාදන හැකියා වක්‍රයක්. අපි අදලා බලමු එහෙනම්. මෙන්න y බහණ්ඩ මෙන්න x බහණ්ඩ මෙන්න පිටතට නිරාගිය නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයක්. එහෙනම් පිටතට නිරාගිය නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයෙන් පෙන්වන්නේ ස්ථාවර වැඩෙන ආවස්තික පිරිවැය. වැඩෙන ආවස්තික පිරිවැය. එහෙනම් මෙතන අපෙන් අහන්නේ එහෙනම් වැඩෙන ආවස්තික පිරිවැයක් ඇති වෙන්න බලපාන හේතු තමයි අහන්නේ. පිටතට නිරා යාමක් කියන්නේ මූලයට අවතල වක්‍රයක්. ඒ කියන්නේ වැඩෙන ආවස්තික පිරිවැයක් තියෙන එකක්. එහෙනම් මේ වගේ වක්‍රයක් පිහිටන්න බලපාන්නේ වැඩෙන ආවස්තික පිරිවැයක් ඇති වෙන්න බලපාන හේතු. අපි එහෙනම් බලමු. ඒකේ උත්තරය වශයෙන් ගන්න වෙනවට 4 නිෂ්පාදන සම්පත් සමජාතීය නොවීම. ශිල්ප ක්‍රම වෙනස් නොවීම. යට භාණ්ඩ දෙවර්ගයක් නිපදවීමට පමණක් යෝග්‍ය සම්පත් පැවතීම. ඔන්න ඔයකින් තුන තියෙන්න ඕන කියන උත්තරේ 4. එතකොට ඔය 4 වෙනි එකේම වගේ සමාන උත්තරයක් තමයි 3 වෙනි එකේ තියෙන්නේ. මොකක්ද 3 වෙනි එක කියන්නේ නිෂ්පාදන සම්පත් සමජාතීය නොවීම, ශිල්ප ක්‍රම වෙනස් නොවීම, එක් භාණ්ඩ වර්ගයක් නිපදවීමට පමණක් යෝග්‍ය සම්පත් පැවතීම. එක් භාණ්ඩ වර්ගයක් නෙමෙයි මෙතන නිෂ්පාදනය කරන්න භාණ්ඩ වර්ග දෙකක් පෙන්වනවා. එහෙනම් ආර්ථිකයක් සතුව තියෙන සම්පත් භාණ්ඩ වර්ග දෙකක් නිෂ්පාදනය කරන්න පාවිච්චි කරනවා කියලා තමයි කියන්නේ. නිසා එක භාණ්ඩ වර්ගයක් කියන එක ගන්න බෑ. හරි. එහෙනම් උත්තරය 4 වශයෙන් ගන්න. උදේට උත්තරය වශයෙන් ගන්නවා 4 ගන්න 5 ගන්න උත්තරේට. නිෂ්පාදන සම්පත් සමජාතීය නොවීම, ශිල්ප ක්‍රම වෙනස් වීම, භාණ්ඩ දෙවර්ගයක් දෙවර්ගයක් නිපදවීමට පමණක් යෝග්‍ය සම්පත් පැවතීමෙන් උත්තරේ 5 ගන්න. අර අතන උත්තරේ 4 වෙනි එකේ ශිල්ප ක්‍රම වෙනස් නොවීම නෙමෙයි වෙනවා වෙනස් වීම නෙන්න ඕන. ඒක ගන්නත් බෑ. ශිල්ප ක්‍රම වෙනස් නොවෙනවා නම් වෙනස් නොවී තියෙනවා නම් ඒක ස්ථාවර අවස්ථික පිරිවැයට යන්න ඕන. එසා උත්තරේ 5 වශයෙන් ගන්න. 5 තමයි උත්තරේ. නිෂ්පාදන සම්පත් සමජාතීය නොවීම, ශිල්ප ක්‍රම වෙනස් වීම, භාණ්ඩ දෙවර්ගයක් නිපදවීමට පමණක් යෝග්‍ය සම්පත් පැවතීම. එන උත්තරය 5. right. පස්වෙනි ප්‍රශ්නේ බලන්න. ප්‍රශ්න අංක 5. බලන්න ප්‍රශ්න අංක 5 මොකක්ද කියන්නේ කියලා. එකිනෙක එක්තරා ආර්ථිකයක XY යන භාණ්ඩ දෙවර්ගය නිෂ්පාදනය කරයි. මෙම ආර්ථිකයට සම්බන්ධව අඳින ලද නිෂ්පාදන හැකියා වක්‍රයේ මූලයට අවතල වූයේ නම් පහත දී ඇති ප්‍රකාශන අතරින් එකඟ විය හැකි ප්‍රකාශය. මූලයට අවතල ඉස්සෙල්ලා කළා වගේ. එහෙනම් මූලයට අවතල නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයක්. මූලයට අවතල නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයක් කියන්නේ වැඩෙන ආවස්තික පිරිවැයක් තියෙන. එහෙනම් වැඩෙන ආවස්තික පිරිවැයක් ඇති වෙන්න බලපාන හේතු බලමු. උත්තරය ගන්න 5. x භාණ්ඩයේ නිෂ්පාදනයට යොදාගෙන යන සම්පත් y භාණ්ඩයේ නිෂ්පාදනයට යොදාගත නොහැක. කියන්නේ x භාණ්ඩය හදන්න පාවිච්චි කරන සම්පත් ටික පාවිච්චි කරලා
y කියන භාණ්ඩය නිෂ්පාදනය කරන්න බැරිලු. y කියන භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ හැකියාවක් නැල්ලු. ඒ කියන්නේ සම්පත් සමජාතිය නොවීම. වැඩෙන ආවස්තික පිරිවැයක් ඇති වෙන්න බලපාන එක හේතුවක් තමයි සම්පත් සමජාතිය නොවීම. අන්න ඒක නිසා සම්පත් සමජාතිය නොවීම කියන උත්තරේ ගන්න වෙනවා. ඒතර උත්තරය වශයෙන් අපිට ගන්න වෙන්නේ උත්තරේ අංක 5. පස්වෙනි උත්තරේ. හරි. බලන්න මාතෘකාව. ඊට පස්සේ බලන්න. ඔබේම සංඛ්‍යාදත්ත වගුවක් සාදා ආර්ථික කාර්යක්ෂමතාවක් ඇතිවන ආකාරයට සම්පත් බෙදා හරින ආකාරය නිෂ්පාදන හැකියාව වක්‍රයකින් පෙන්වන්න. දැන් සම්පත් බෙදා වෙන් කිරීමේ කාර්යක්ෂමතාවක් තියෙනකවා දැන් මතකනේ. සම්පත් බෙදා වෙන් කිරීමේ කාර්යක්ෂමතාව අඳින්න කිව්වොත් අපි ප්‍රස්ථාර දෙකක් අඳිනවා. ප්‍රස්ථාර දෙකක් අඳිනවා. එකක් ගන්නවා භාණ්ඩ වර්ග දෙක y භාණ්ඩ x භාණ්ඩ. අනිත් එක ගන්නවා මිල සහ මේ තිරස් අක්ෂයට තියෙන භාණ්ඩය. තිරස් අක්ෂයේ තියෙන භාණ්ඩය x භාණ්ඩ ඒකම ලියනවා x භාණ්ඩ. එකයට එකෙන් ප්‍රස්ථාර දෙක අඳිනවා. ඊට පස්සේ අපි නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයක් අඳිනවා මේ. මේ නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයේ මත ලක්ෂ කිහිපයක් තියෙනවා. A ලක්ෂය, B ලක්ෂය, C ලක්ෂය කියලා. ඒ ලක්ෂ සියල්ලෙන් නිෂ්පාදනයේ කාර්යක්ෂමතාව පෙන්වනවා. ඊට පස්සේ යටින් අපි අඳිනවා ආන්තික ප්‍රතිලාභ වක්‍රයක් සහ ආන්තික පිරිවැය වක්‍රයක්. ඒ වක්‍ර දෙක ගැටෙන අවස්ථාවේ ඉඳලා අපි අර උඩින් ඇඳපු නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය දක්වා කඩිරක් අඳිනවා. ඒ කඩිර ඇඳලා පස්සේ ඒ කඩිරත් නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයත් එක්ක ගැටෙන ලක්ෂයේදී තමයි සම්පත් බෙදා වෙන් කිරීමේ කාර්යක්ෂමතාවය ඇති වෙන්නේ. සම්පත් බෙදා වෙන් කිරීමේ කාර්යක්ෂමතාව. එහෙනම් දැන් මෙතන කියන ප්‍රශ්න අපව බලන්න. ඔබේම සංඛ්‍යාදත්ත වගුවක් සාදා ආර්ථික කාර්යක්ෂමතාවක් ඇතිවන ආකාරයට සම්පත් බෙදාවෙන් හරින ආකාරය නිෂ්පාදන හැකියාව වක්‍රයකින් නිරූපණය කරන්න. මෙතන B ලක්ෂයේදී සම්පත් බෙදාවෙන් කිරීමේ කාර්යක්ෂමතාවයි නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවයි දෙකම තියෙනවා. ඒ නිසා මේ B කියන්නේ සම්පත් බෙදාවෙන් කිරීමේ කාර්යක්ෂමතාව තියෙන ලක්ෂය වගේම තමයි ආර්ථික කාර්යක්ෂමතාවයේ තියෙන ලක්ෂය B තමයි. එතකොට අපෙන් අහන්නේ මෙන්න මේ විදිහට ප්‍රස්ථාර දෙකක් අඳින්න ඕන. ඔයාගේම සංඛ්‍යාත උපයෝගී කරගෙන. එහෙනම් ඔයා සංඛ්‍යාත ගන්නකොට ප්‍රස්ථාර දෙකක් අඳින සංඛ්‍යාත ගන්න වෙනවා. එහෙනම් මේක එක ප්‍රස්ථාරයක් මෙන්න අනිත් ප්‍රස්ථාරය. ඊට පස්සේ ඔයා එනම් වගු හදන්න වෙනවා මෙතෙන් මේ ප්‍රස්ථාරයට එකයි මේ ප්‍රස්ථාරයට වගු දෙකක්. පළවෙනි ප්‍රස්ථාරයේ තියෙන්නේ වැඩෙන ආවස්තික පිරිවැය වක්‍රයක්නේ. මම ඔයාලට වැඩෙන ආවස්තික පිරිවැය වක්‍ර වලට අදාළ වගු හදන හැටි කලින් කිව්වා. ඔයා වෙනම පේපර් වල ටික ඔයාගේම ප්‍රශ්න හදලා ඔයාගේම සංඛ්‍යාත් අරගෙන ඔයා වෙනම වගු කිහිපයකුත් හැදුවා. දැන් ඔයාලා දන්නවා වැඩෙන ආවස්තික පිරිවැය වගුවක් හදාගන්න හැටි. එහෙනම් වැඩෙන ආවස්තික පිරිවැය වගුවක් හදාගත්තා නම් මේ ප්‍රශ්නේ කියන්නේ මේ වක්‍රය නැත්නම් මේ රූප සටහන අඳින්න පුළුවන්. ඊට පස්සේ ආන්තික MC කියන්නේ ආන්තික පිරිවැය, MB කියන්නේ ආන්තික ප්‍රතිලාභ. ආන්තික පිරිවැය සහ ආන්තික ප්‍රතිලාභ කියන දෙකක් තියෙනවා. ඒ දෙක පෙන්වන්න පුළුවන් ලේඛනයක් හදාගත්තා නම් අපිට මෙන්න මේ වගුව හදාගන්න පුළුවන්. වගුව අනුව මේ ප්‍රස්ථාරය හදාගන්න පුළුවන්. එහෙනම් මුලින්ම වගු දෙකක් හදාගෙන ඉමු. මේක දන්නේ නැහැ හොතලා අහගන්න ඒ නිසා.
කලින් පේපර් එක අපිට හම්බුන්නේ නැහැ. ඒ නිසා හොඳට අහගන්න. මුලින්ම ඔයා වැඩෙන ආවස්තික පිරිවැය වගුවක් හදන්න දන්නවනේ. මම ඒක කියලා දුන්නා මුලින්ම ගන්නවා සංයෝගය. සංයෝගය. ඊට පස්සේ භාණ්ඩ වර්ග දෙකක් ගන්නවා. x භාණ්ඩ y භාණ්ඩ. ඊට පස්සේ අපි ගන්නවා x වල ආන්තික ආවස්තික පිරිවැය. ආන්තික ආවස්තික පිරිවැය ගන්නවා x වල. ඔය විදිහට මම මුලින්ම වැඩෙන ආවස්තික පිරිවැය පෙන්වන්න වගුවක් හදාගත්තා. දැන් වගුව පුරවමු. ඔයා මුලින්ම x භාණ්ඩ ටික පුරවනවා. මම පුරවන බිංදුව 1 2 3 4 5. x භාණ්ඩ ඇති වෙන ප්‍රමාණයක් දාගත්ත පිළිවෙලට. ඊට පස්සේ සංයෝග ටික මාක් කරා a b c d e f. ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ x භාණ්ඩ උපරිම වෙන අවස්ථාවේදී y භාණ්ඩ වලට බිංදුව දාගන්න. x භාණ්ඩ උපරිම වෙච්ච අවස්ථාවේ y භාණ්ඩ වලට බිංදුව දාගත්තා. දාගෙන මේ x බිංදුවේදී x වල ආවස්තික පිරිවැයක් හොයන්න බැරි නිසා අපි ඒකට ඉරි කැලලක් ගන්නවා. මේ x වල ආන්තික ආවස්තික පිරිවැය මේක හොයන්නේ. x භාණ්ඩ නිෂ්පාදනයේ බිංදුවේදී x වල ආන්තික ආවස්තික පිරිවැයක් හොයන්න බෑ. එහෙනම් ඉරක් ගහගන්න. ඉරක් ගහගෙන ආවස්තික පිරිවැය වැඩෙන විදිහට ලියා ගන්න. මම ආවස්තික පිරිවැය වැඩෙන ආකාරයෙන් 2 4 6 8 10. මෙන්න කැප කරන එක. කැප කරන එක වැඩි වෙන ආකාරයට ලියවෙයි. කැප කරන ප්‍රමාණය එන්න වැඩි වෙලා 2 4 6 8 10 වශයෙන් කැප වෙනවා. ඊට පස්සේ අප බලන පළවෙනි භාණ්ඩ දෙක අතර තියෙන වෙනස දෙකයි. එහෙනම් මේ පැත්තේ තියෙන සෑම ඉලක්කම් එකෙන් වැඩි කර කර මේ පැත්තට එකතු කරනවා. මේ බලන්න. 10 වරක් එක 10යි බිංදුවට 10ක් එකතු වුණා නම් 10ක් වෙනවා. ඒතර මෙයා ගියා මෙතෙන්ට. 8 වරක් එක 8යි 10ට 8ක් 18යි. 6 වරක් එක 6යි 18ට 6ක් 24යි. 4 වරක් එක 4යි 28ට 4ක් 24ට 4ක් 28යි. දෙවරක් එක 2යි 28ට 2ක් එකතු වුණා නම් 30යි. ඒතර මෙන්න මෙහෙම ගියේ. ඒක තමයි වැඩෙන ආවස්තික පිරිවැයට අදාළ ප්‍රස්තාව. right. ප්‍රස්තාව දාලා වගුව. ඊළඟට ඔයා හදනවා වගු දෙකක්. එකක් තමයි ආන්තික පිරිවැය. අනිත් වගුව තමයි ආන්තික ප්‍රතිලාභ. ආන්තික ප්‍රතිලාභ වගුව. ආන්තික පිරිවැය වගුවයි ආන්තික ප්‍රතිලාභ වගුවයි හදනවා. හරි. එකක් ගන්නවා x එකක. නම් මිල. තම පිරිවැය කියලා. පිරිවැය. ඊට පස්සේ මේක ගන්නවා x ඒකක ප්‍රතිලාභ. එලා අපි වගු දෙයක් හදනවා. එකක් ආන්තික පිරිවැය වගුව අනිත් එක ආන්තික ප්‍රතිලාභ වගුව. right. එතන ආන්තික පිරිවැය x ඒකක ආන්තික ප්‍රතිලාභ තියෙනවා. ආන්තික පිරිවැයකේ x ඒකක පිරිවැය. ආන්තික ප්‍රතිලාභ වගුවේ x ඒකක ප්‍රතිලාභ. එහෙනම් මේ තියෙන x ඒකක ටිකම ලියා ගන්න. තියෙන x ඒකක ටිකම ලියනවා. ලියනකොට මේ x කියන එක ලියනකොට මේ දෙන්නෙක් අතර මැදාගේ ලියන්න. දෙන්නෙක් අතර මැදාගේ. කොහොමද දෙන්නෙක් අතර මැදාගේ ලියන්නේ? එවන් 0.1 කියන මේ දෙන්න අතර මැදාගේ. 0.1 කියන දෙන්න අතර මැදාගය 0.5යි.
ඊට පස්සේ 1 2 අතර ලියනවා. 1 2 අතර මැදාගේ 1.5යි. 2 3 අතර මැදාගය 2.5යි. 3 4 අතර මැදාගය 3.5යි. 4 5 අතර මැදාගය 4.5යි. ඒතර x1 ලියපෙට තේරුණාද? x1 එකට ලියන්නේ මේ උඩ x බහණ්ඩ වල සංඛ්‍යා දෙකක් අතර හැමතිස්සෙම මැදාගේ ලියනවා. 0යි 1යි අතර මැදාගේ 0.5යි. 1යි 2යි අතර මැදාගේ 1.5යි. 2යි 3යි අතර 2.5යි. 3යි 4යි අතර 3.5යි. ලියාගත්තා. ඒකම ගිහිල්ලා මේකත් ලියනවා. ඇයි මේකෙත් තියෙන x එකකනේ 0.5යි 1.5යි 2.5 ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවානේ මේ ආන්තික ආවස්තික පිරිවැය කියන එක. එන්නේ එක පිළිවෙලට මේ සංඛ්‍යා කෙරෙන් ලියාගන්න. මුලින්ම තියෙන 2නේ. 0.5 ගාව වෙනවා 2. ඊට තියෙන 4. ඊට තියෙන 6 8 10. දැන් මොකද්ද කරේ? ආන්තික පිරිවැයේදී x1 වල මැදාගේ ලියලා මේ තියෙන ආවස්තික පිරිවැය ටික පිළිවෙලට ලියාගෙන ගියා. ප්‍රතිලාභ හොයනකොට මේ ආවස්තික පිරිවැය මෙතන ලියපු ආවස්තික පිරිවැය ටික තියෙන්නේ. මෙන්න මේ සංඛ්‍යා ටික තියෙන්නේ. මේ සංඛ්‍යා ටික යට ඉඳලා උඩට ලියන්න. එහෙනම් ලියන්නේ කොහොමද? 10 8 6 4 2. එයන් තේරෙනවද ආන්තික පිරිවැය සහ ආන්තික ප්‍රතිලාභ කොහොමද මේ දෙක කලින් හදලා නැහැ. මේ වගේ වගුණම් ඕන තරම් ඔයා හැදුවා. මේකේ තව කොටසක් තියෙනවා. ඒ කොටසත් ඔයා හැදුවා. කොටස් දෙකකට හැදුවා මේක. දැන් මේ වක්‍රය අඳින්න විතරක් තියෙන නිසා කොටස් දෙකකට ඕනේ නැහැ. මේක අපි එක් කොටසකට හදාගත්තේ. එහෙනම් මේ වගුණම් ඕන තරම් හදලා තියෙනවා. මෙන්න මේ දෙක හොඳට බලා ගන්න. ආන්තික පිරිවැය ආන්තික ප්‍රතිලාභ. වගු දෙකක් හදා ගන්නවා. හදාගෙන එකක ගන්නවා x1 අනිත් එක පිරිවැය. අනිත් එකෙත් x1 ප්‍රතිලාභ. x1 දෙන්නගෙම ලියන්නේ කොහොමද? මෙතන මේ උඩ තියෙන x බහණ්ඩයේ සංඛ්‍යා දෙකක් අතර වෙනස හැමතිස්සෙම ලියාගෙන යනවා. සංඛ්‍යා දෙකක් අතර මැදාගේ. සංඛ්‍යා දෙකක් අතර මැදාගේ ලියාගෙන ගියා. ඊට පස්සේ මේ තිබ්බ ආවස්තික පිරිවැය කෙලිම පිරිවැය තීරුවට දැම්මා. ඒ පිරිවැය තීරුව යටින් උඩට ලියලා ප්‍රතිලාභ තීරුවක් හදාගත්තා. දැන් වාට තියෙන්නේ මේ තොරතුරු ටික පාවිච්චි කරලා වක්‍ර අඳින්න. නිෂ්පාදනය කියම ආයින් වක්‍ර අඳින්න. එහෙනම් වක්‍රයක් අඳිමු අපි. වක්‍රය අඳින්න බලාගන්න. එක යට එක තියෙන්න ඕන ගාන. එක යට එක ගාන ප්‍රස්ථාර දෙක තියෙන්න ඕන. මේ පැත්තේ මම ගන්නවා y බහණ්ඩ. මේ පැත්තේ මම ගන්නවා x බහණ්ඩ. y බහණ්ඩ සහ x බහණ්ඩ ගන්න. ඊට පස්සේ මේ පැත්තේ ගන්න මිල. මේ පැත්තේ ගන්නවා x බහණ්ඩ. හරි. මම මුලින්ම මේ ප්‍රස්ථාරය කරනවා. මේකේ y වල උඩරිම තියෙන්නේ 30යි. ඊට මම 30 එන්න ගන්නවා මම 4 ගානේ ගත්තා. 4 8 12 16 20 24 28 32. එතන තියෙන බිඳුව. මම බලනවා x උපරිම කීයක් තියෙන්නේ 5ක් තියෙනවා. එහෙනම් මම x ගන්නම් සෙන්ටිමීටර දෙකක් තියාගන්න එකකට. මම 1 2 3 4 5 ගත්තා. ඒතර මේ පැත්තේ තියෙන x බහන්න. x බහන්න. මේකත් දික් වෙන්න ඕනේ තරම් දුර. ඒ ගන්නව තියෙනවා මේක. x බහන්න. right. දැන් මේක නම් හරිනේ. right. මේකේ ප්‍රස්ථාරය ඇඳලා ඉවර කරමු අපි. බිඳුවේ 30යි. මාක් කරනවා. බිඳුවේ 30යි. අට එකේදී 28යි. එකේදී 28යි. දෙකේදී 24යි. දෙකේදී 24යි. තුනේදී 18යි. තුනේදී 18.
4 10යි. 4 10යි. පහේදී බිඳුවයි. මෙන්න මේ විදිහට නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය වෙනවා. සරල රේඛා නෙවෙයි මූලයට අවතල ස්වරූපයක් තියෙනවා. මූලයට අවතල ස්වරූපයක නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයක් තියෙනවා. ඊට පස්සේ සංයෝග ටික දාගන්න. සංයෝග තියෙනවා A B C D E F. බිඳුවේ තිය කියන්නේ E. මෙහා B C D E F. ඔන්න සංයෝගය දැම්මා. හරි. එතන එක ප්‍රස්ථාරයක් කියලා දැන් අනිත් ප්‍රස්ථාරයට. මේ ප්‍රස්ථාරය තියෙන්නේ මිලයි x බහණ්ඩ ප්‍රමාණය. right. එතකොට මේ x බහණ්ඩ වලනේ එතන බිඳුව නැතිද? මේ එක කෙලින්ම තමයි මේක එකක් තියෙනවා. මේක දෙක කෙලින් මේක දෙක තියෙනවා. 3 4 5. එක යට එක ගන්න ප්‍රස්ථාරයක තියෙන්න ඕන. එහෙනම් මේක එක කෙලින් තමයි මේක එකක් තියෙන්නේ. මේක දෙක කෙලින් තමයි. ඒ කියන්නේ මේ පැත්තට ගත්ත ප්‍රමාණයට සමාන ප්‍රමාණයක් තමයි දෙන්න ගන්නවා. ඔස්සේ මිල මේක බලන්න පිරිවැය සහ ප්‍රතිලාභ කියන දෙන්නව. පිරිවැය සහ ප්‍රතිලාභ කියන දෙන්නගේ වැඩිමගේ තියෙන එක නගන්න. පිරිවැය තියෙන 10යි උපරිම ප්‍රතිලාභත් 10යි. එහෙනම් මම මෙතන දෙක ගන්න ගන්නවා. 2 4 6 8 10. ඊට පස්සේ මේක අඳිනවා. 0.5දී 2යි. x1ක 0. මේ දෙන්න වෙනම අඳිනවා. මේ දෙන්න වෙනම අඳිනවා. 0.5දී 2යි. එහෙනම් 0.5 කියන්නේ මෙතන 0.1යි අතර තමයි 0.5 කියන්නේ 0.5දී 2යි. මාක් කරා. ඊට 1.5දී 4යි. 1.5දී 4යි. ඊට 2.5දී 6යි. 3.5දී 8යි. 4.5දී 10යි. අන්න ඒ ටික ආකාරයට සරල රේඛාවක් එනවා. ඒක තමයි පිරිවැය වක්‍රය. ඒ නිසා අපි ආන්තික පිරිවැය කියලා කියන MC වක්‍රය. MC වක්‍රය. ඊළඟට දෙනවා 0.5දී 10යි. 0. ප්‍රතිලාභ වක්‍රය රසදිනවා. 0.5දී 10යි. කියන්නේ 0.1 10යි. 1යි 2යි 1.5යි 1.5දී 8යි. 1.5දී 8යි. ඊළඟට 2.5දී 6යි. 2.5දී 6 කියන්නේ මෙතන. ඊට 3.5දී 4යි. 3.5 කියන්නේ මෙතන 3.5දී 4යි. ඊට 4.5දී 2යි. මෙතන. ඊට එළිය ආකමන සරල රේඛාව. ඒක ආන්තික ප්‍රතිලාභ නිසා ඒක දාන්නේ අපි MP කියලා. MB කියලා. ආන්තික ප්‍රතිලාභ. එහෙනම් ආන්තික පිරිවැය වක්‍රය සහ ආන්තික ප්‍රතිලාභ වක්‍රය යනවා. එහෙනම් x1කයි පිරිවැය කාණ්ඩම් කරගෙන MC වක්‍රය යනවා. x1කයි ප්‍රතිලාභ කාණ්ඩම් කරලා ප්‍රතිලාභ වක්‍රය යනවා. දැන් මෙන්න මෙතන එකිනෙකට ගැටිලා තියෙනවා මෙතන නෙමෙයි. ඒ ගැටිච්ච අවස්ථාවේදී මම රේඛාවක් අඳිනවා. අර උඩින් තිබ්බ නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයට උඩින් තිබ්බ නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයේ ආවස්තික මේ ලක්ෂයට එන්නේ C ලක්ෂය. නිෂ්පාදන ලක්ෂයට එන්නේ C ලක්ෂය. එහෙනම් C කියන ලක්ෂය නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයේ මත පිහිටා තියෙන නිසා නිෂ්පාදනයේ කාර්යක්ෂමතාව තියෙනවා. ඒ වගේම C කියන ලක්ෂයේදී ආන්තික පිරිවැය සහ ආන්තික ප්‍රතිලාභ සමාන වෙලා රේඛාවක් ඇඳමත් ආපු C ලක්ෂය නිසා සම්පත් බෙදා වෙන් කිරීමේ කාර්යක්ෂමතාවක් තියෙනවා. එහෙනම් C ලක්ෂය තුළ නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවක් තියෙනවා සම්පත් බෙදා වෙන් කිරීමේ කාර්යක්ෂමතාවක් තියෙනවා. ඒ දෙකම තියෙන නිසා මෙතෙන්දී ආර්ථික කාර්යක්ෂමතාවක් හටගෙන තියෙනවා. ආර්ථික කාර්යක්ෂමතාවක් හට ගන්නවා. එහෙනම් ආර්ථික කාර්යක්ෂමතාවක් හටගත්ත ලක්ෂය තමයි C ලක්ෂය. ඒ කියනවා ඔබේම සංඛ්‍යාදත්ත වගුවක් සාදා ආර්ථික කාර්යක්ෂමතාවක් ඇතිවන ආකාරයට සම්පත් සේවා බෙදා හරින ආකාරය නිෂ්පාදන හැකියාව වක්‍රයකින් නිරූපණය කරන්න කියලා තිබ්බා. ඔන්න නිරූපණය කළා. වගු දෙක හැදුවා, වගු දෙක පාවිච්චි කළ වක්‍රය යනවා. රයිට්. එහෙනම් මේ 10 ගන්නටක් ගාලා අඩුපාඩු තියලා 10 ගන්නටක් ගාලා
හරි. ඊට පස්සේ ඔයා ඔය වගේ ගණන් පහක් ඔබේම සංඛ්‍යාත් අරගෙන හදන්න ඕන. මේ වගේම ගණන් පහක්. එහෙනම් ඔබේම සංඛ්‍යාත් උපයෝගී කරගෙන ආර්ථික කාර්යක්ෂමතාවක් ඇතිවන ආකාරයට සම්පත් බෙදා වෙන් කරන ආකාර රූප සටහන් පහකින් ඇදලා පෙන්වන්න. තව රූප සටහන් පහක් ගන්න. එහෙනම් කටු වැඩ කොළ පහක් අරගෙන ඒ කටු වැඩ කොළ පහේ පළවෙනි පැත්තේ වගු ටික හදා ගන්න ඔබේම සංඛ්‍යාත් අරගෙන ඊට පස්සේ එහා පැත්තේ නගන්නවද? මේ විදිහට ප්‍රස්තාරය ඇදලා සම්පත් ආර්ථික කාර්යක්ෂමතාවක් තියෙන ලක්ෂ්‍ය පෙන්වන්න. ඒකේ පහක් කරලා මේ පේපර් එකට මේක ස්ටේපල් කරන්න. හරි. ඒ MCQ පේපර් එකට මේ ටික ස්ටේපල් කරලා තියාගන්න. ඔයා ඒ වගේ ගණන් මේ වගේ ගණන් තව පහක් ඔයාගේම සංඛ්‍යාත් අරගෙන හදන්න ඕන. හරි. අපි MCQ 15 ඉවර කරා. අපිට තියෙනවා MCQ 15 ඉවර කරාට පස්සේ 15 papers cut වල දෙයක් තිබ්බනේ MCQ එක රචනා එකයි. එහෙනම් අපි රචනා එක 15 රචනා ප්‍රශ්න පත්‍රය ගන්න. ඒක ඇත්තේ වක්‍ර වගේක් අදින්න බලන්න වක්‍ර ටික. හරි. අපි එක වක්‍රය අඳිමු. බලන්න පළවෙනි එක එක්කෙනා සුලිසුලන් නිසා බලන්න මුළු බෙද කියවන්න. ආර්ථිකයක සිදු වූ සිදුවීම් කිහිපයක් පහතින් දැක්වෙනවා. එහෙනම් ආර්ථිකයක වෙච්ච සිදුවීම් කිහිපයක් පහතින් දැක්වෙනවා. එම සිදුවීම් නිසා නිෂ්පාදන හැකියා වක්‍රයට සිදු වූ බලපෑම නිෂ්පාදන හැකියා වක්‍රයකින් පෙන්වන්න. එහෙනම් නිෂ්පාදන හැකියා වක්‍ර වලින් මෙන්න මේ කියන සිදුවීම් ටික අපිට නිරූපණය කරන්න කියලා කියනවා. රයිට්. එහෙනම් බලන්න පළවෙනි එක. සුලිසුලන් නිසා රටේ විදුලි බල පද්ධතිය විනාශ වීම. රයිට්. සුලිසුලන් නිසා රටේ විදුලි බල පද්ධතිය විනාශ වීමක් වෙනවා. එහෙනම් නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයක් අඳිනවා. එක පැත්තක y බහණ්ඩ අනිත් පැත්තේ x බහණ්ඩ. මෙන්න නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයක් අඳිනවා. මම මේක නම් කරගන්නවා PP වක්‍රය කියලා. right. දැන් වෙලා තියෙන සිදුවීම අපහො කියනවා. දැන් වෙලා තියෙන සිදුවීම තමයි සුලිසුලන් නිසා රටේ විදුලි බල පද්ධතිය විනාශ වෙලා. රටක තියෙන විදුලි බල පද්ධතිය යටිතල පහසුකම් ටික විනාශ වෙනකොට අපේ රටේ තියෙන නැත්නම් අපේ ආර්ථිකයට අයිති වෙන සම්පත් ප්‍රමාණය අඩුවීමක් සිද්ධ වෙනවා. එහෙනම් මේ සිදුවීම හරහා සිද්ධ වෙලා තියෙන්නේ සම්පත් අඩුවීම. එහෙනම් සම්පත් සම්භාරය අඩුවීමක් වෙනවා. සම්පත් සම්භාරය අඩු වෙනකොට මොකද වෙන්නේ? නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය වමට විතැන් වෙන්න ඕන. දකුණට විතැනෙන බලපාපු සාධක ටික තමයි සම්පත් සම්භාරයේ වැඩිවීම, සාධකවල ඵලදායීතාවයේ වැඩිවීම, තාක්ෂණයේ දියුණු වීම. එහෙනම් ඒක අඩු වැඩි වෙනකොට දකුණට විතැන් වෙනවා නම් සම්පත් සම්භාරය අඩුවීමකදී නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය වමට විතැන් වීමක් සිද්ධ වෙන්න ඕන. ඔනවා නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය වමට විතැන් කරනවා P1 කියලා නම් කරනවා. එහෙනම් ඊතලයක් දාලා පෙන්නනවා නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය වමට විතැන් වුණා කියලා. එහෙනම් නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය වමට විතැන් වීමක් තියෙන්න ඕන දෙන්නේ. වමට විතැන් වීමක් සිදු වෙන්න ඕන. ඊට පස්සේ ඉස්සරහෙන් මේක විස්තර කරන්න ඕන. ඉස්සරහෙන් මේක විස්තර වෙන්න ඕන මෙන්න මේ විදිහට. ලියන්න. සුලිසුලන් නිසා රටේ විදුලි බල පද්ධතිය විනාශ වීම හේතුවෙන් ආර්ථිකයේ සතු සම්පත් සම්භාරය අඩු වී නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය PP සිට
P1 දක්වා වමට විතැන්වේ. P1 දක්වා වමට විතැන්වේ. හරි. ඊට පස්සේ අපි අහනවා සම්පත් හිඟකම නිරූපණය කරන හැටි. සම්පත් හිඟකම නිරූපණය කරන හැටි දන්නවා. සම්පත් හිඟකම කියන්නේ ආර්ථිකයකට අත් කරගත නොහැකි සංයෝගයක්. එනනම් භාණ්ඩ වර්ග දෙකක් ගත්තොත් එහෙම. එක පැත්තක y භාණ්ඩ අනිත් පැත්තේ x භාණ්ඩ. ඔය නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයෙන් තමයි මෙන්න. PB. සම්පත් හිඟකම කියන්නේ ආර්ථිකයට අත් කරගත නොහැකි ලක්ෂයක්. මෙන්න මෙතෙන්ට යනකම් ආර්ථිකයට අත් කරගන්න පුළුවන්. දැන් සම්පත් හිඟකම කියන්නේ ඊටත් වඩා එහා ගිය දෙයක්. එන නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයට පිටතින් පිහිටි ලක්ෂයකින් එළියෙන් පිහිටි ලක්ෂයකින් තමයි අපි සම්පත් හිඟකම නිරූපණය කිරීමක් සිදු කරන්නේ. දැන් නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයට එළියෙන් පිහිටි ලක්ෂයකින් තමයි අපි සම්පත් හිඟකම නිරූපණය කරන්නේ. එළියු ආර්ථිකයක් සතු සම්පත් ප්‍රමාණය ආර්ථිකයේ සියලුම උවමනාවන් සපුරාලීමට ප්‍රමාණවත් නොවේ. එසේම එම මට්ටම නිෂ්පාදනය කළ නොහැකි බැවින් නිෂ්පාදන හැකියාව වක්‍රයට පිටතින් පිහිටි ඒ ලක්ෂය මගින් හිඟකම නිරූපණය වේ. හරි. ඒක තුන්වෙනි එක ගන්න. තේරීම නිෂ්පාදන හැකියාව වක්‍රයකින් නිරූපණය කරන්න. තේරීම. දැන් තේරීම නිරූපණය කරනකොට ආ එක පැත්තක් ගත්තා y භාණ්ඩ අනිත් පැත්තේ ගත්තා x භාණ්ඩ. ඒතර තේරීමක් කරන්න තෝරගන්න නම් අවස්ථාවන් කිහිපයක් අපිට තියෙනවා. තෝරා ගන්න ආර්ථිකයක් සතු අවස්ථාවන් කිහිපයක් තියෙනවා. අවස්ථාවන් කිහිපයක් තේරෙනවා කියලා ඔයාලට නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයෙන් නිරූපණය කරන්න පුළුවන්. නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයේ මත පිහිටි ලක්ෂ්‍ය මාක් කරලා. මම එන ලක්ෂ්‍ය තුනක් මාක් කරා. ABC කියලා. එහෙනම් ආර්ථිකයට මේ ABC කියන ලක්ෂ්‍ය වලින් ඕනෑම ලක්ෂයක් තෝරගන්න පුළුවන්. දැන් තෝරා ගැනීමක් කරන අවස්ථාවන් කිහිපයක් අපි නිරූපණය කරන්න ඕන. විකල්ප අවස්ථාවන් කිහිපයක්. එහෙනම් නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය මත පිහිටි ලක්ෂ්‍ය කිහිපයකින් අපිට තේරීම නිරූපණය කරන්න පුළුවන්. තේරීමක් සිදු කිරීමට විකල්ප අවස්ථා පැවතිය යුතු බැවින් ABC යන ඕනෑම විකල්පයක් මෙම ආර්ථිකයට තෝරාගත හැක. හරි. ඊළඟ බලන්න. ඒ කියනවා මානව හිමිකම් කඩකිරීම හේතුවෙන් ඇමරිකාව විසින් ශ්‍රී ලංකාවට න්‍යෂ්ටික ආයුධ වලින් පහර දීම. න්‍යෂ්ටික ආයුධ වලින් පහර දෙනකොට පුතේ පලාතක්ම විනාශ වෙලා යනවා. එහෙම නැත්නම් යුද්ධයක් තිබ්බත් රටේ සම්පත් විනාශ වෙනවා. න්‍යෂ්ටික ආයුධ වලින් ඇමරිකාව පහර දෙනකොට අපේ රටේ තියෙන සම්පත් ප්‍රමාණය විනාශ වෙන්න පුළුවන්. අනිවාර්යෙන් විනාශ වෙනවා. එතකොට අපේ රටේ තියෙන සම්පත් සම්භාරය අඩු වෙනවා. සම්පත් සම්භාරය අඩු වීම හේතුවෙන් නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය මොකද වෙන්නේ? වමට විතැන්වීමක් සිද්ධ වෙනවා. නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයේ වමට විතැන්වීමක් වෙනවා. එනම් මානව හිමිකම් කඩකිරීම හේතුවෙන් ඇමරිකාව විසින් ලංකාවට න්‍යෂ්ටික ආයුධ වලින් පහර දුන්නොත් එහෙම
ශ්‍රී ලංකා රාජ්‍යය නැත්නම් ශ්‍රී ලංකා රටේ තියෙන සම්පත් සම්භාරය විනාශ වෙන බැවින් නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය වමට විතැන් වෙලා තියෙනවා. ලියම පියනවා. මානව හිමිකම් කඩකිරීම හේතුවෙන් ඇමරිකාව විසින් ශ්‍රී ලංකාවට නාස්තික අවිවලින් පහර දීම හේතුවෙන් සම්පත් සම්භාරය අඩු වී නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය PP සිට P1 දක්වා වමට විතැන් වේ. නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයේ වමට විතැන්වීමක් තියනලු. හරි. අන්න පහ කරන්න. පහ. බාන්න පහේ කියනවා දෑදුරුවේ ව්‍යාපෘතිය හේතුවෙන් හම්බන්තොට වගා නොකළ ඉඩම් වගාවට යොදාගෙන තියෙනවා. දැන් දෑදුරුවේ ව්‍යාපෘතිය හේතුවෙන් හම්බන්තොට වගා නොකළ ඉඩම් වගාවට යොදාගද්දී අලුත් සම්පත් ප්‍රමාණයක් ආර්ථිකයට ගලාගෙන එනවා. මේ විදිහට අලුත් සම්පත් ප්‍රමාණයක් ආර්ථිකයට ලැබෙනකොට ආර්ථිකයේ නිෂ්පාදන හැකියාව ඉහළ යනවා. සම්පත් සම්භාරය වැඩිවීම නිසා නිෂ්පාදන හැකියාව ඉහළ යාමක් සිද්ධ වෙනවා. ඒතර නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය අපි ඇන්දොත් එක පැත්තක y බහණ්ඩ අනිත් පැත්ත x බහණ්ඩ ගත්තොත් මෙතන නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය PP. දැන් අලුත් ඉඩම් වගාවට දා ගන්න පුළුවන් නෑ. දෑදුරුවේ ව්‍යාප්තිය හේතුවෙන් හම්බන්තොට වගා නොකළ ඉඩම්. හරි. හම්බන්තොට වගා නොකරපු ඉඩම් හම්බන්තොට වගා නොකළ ඉඩම් ටික වගාවට පාවිච්චි කරනවා. කලින් මේ ඉඩම් තිබ්බද නැද්ද? කලින් මේ ඉඩම් ටික තිබ්බා. නමුත් දැන් ඒ ඉඩම් වලින් ප්‍රයෝජනයට ගන්නවා. කලින් ඉඩම් ටික තිබ්බා. ඒ තිබ්බ ඉඩම් වලින් ප්‍රයෝජන ගත්තේ නැහැ වතුර නැති නිසා. දැනුත් තියෙනවා එහෙනම් ඉඩම් ටික. හැබැයි දැන් ප්‍රයෝජනයට ගන්නවා. එහෙනම් කලින් තිබ්බ සම්පත් ප්‍රයෝජනයට ගත්තේ නැහැ. මොකක්ද වෙලාව? එලා කලින් තිබ්බ සම්පත් තිබ්බ ප්‍රයෝජනයට ගත්තේ නෑ. දැන් සම්පත් ටික මොනවා වෙනවද? ප්‍රයෝජනයට ගැනීමක් සිද්ධ වෙලා තියෙනවා. වර්තමානයේ සම්පත් ටික නිසි ආකාරයෙන් ප්‍රයෝජනයට ගන්නවා. එහෙන් ප්‍රයෝජනයට ගන්නවා. එතකොට කලින් සම්පත් ප්‍රයෝජනයට ගත්ත නැති නිසා නිෂ්පාදන හැකියාව වක්‍රයට ඇතුළතින් පිරි ලක්ෂයක තමයි ආර්ථිකයේ. පුතේ දැන් මෙතන වගාව කියන එක පාවිච්චි කරන නිසා මම මේ අක්ෂර දෙක පොඩ්ඩක් වෙනස් කරගන්නම්. වගාව තිබ්බොත් ඔයා කාර්මික කෘෂි කාර්මික කියලා ගන්න අක්ෂර දෙකට. XY ගන්න එපා. එහෙනම් මම එක අක්ෂරයකට ගන්නවා කාර්මික බහණ්ඩ. කාර්මික බහණ්ඩ. අනිත් පැත්තට ගන්නවා කෘෂි කාර්මික බහණ්ඩ. කෘෂි කාර්මික බහණ්ඩ. එක පැත්තට ගත්තා නම් කාර්මික බහණ්ඩ අනිත් පැත්තට ගත්තා
කෘෂිකාර්මික භාණ්ඩ. right. මෙන්න සම්පත් තිබුණා. අපි හිතමු මෙන්න සම්පත් තියෙනවා. අපි හිතමු මෙතන කාර්මික සම්පත් තිබ්බ 100ක්, කෘෂිකාර්මික සම්පත් තිබ්බ 200ක්. දැන් මොකද වෙන්නේ? වගා නොකල ඉඩම් ටික වගාවට ගන්නකොට අර තියෙන සම්පත් වලින් ප්‍රයෝජන ගැනීමට තියෙන හැකියාව වැඩි වෙනවා. ඒතර කෘෂිකාර්මික සම්පත් ප්‍රමාණය වැඩි වෙනවා. දැන් කෘෂිකාර්මික සම්පත් වලින් ගන්න ප්‍රයෝජන ප්‍රමාණය වැඩි වෙනවා. ඉස්සර මෙන්න මෙච්චරක් කෘෂිකාර්මික සම්පත් තිබුණා. නමුත් දැන් ප්‍රයෝජනයක් මෙච්චරයි. අර අලුතෙන් දෑදුරුවේ ව්‍යාපෘතිය නිසා ඒගොල්ලන්ට ජලය ලැබෙනවා. අන්න ජලය ලැබීම නිසා ඒගොල්ලෝ අලුතෙන් ඉඩම් වල වගා කරනවා. ඒතර අර වගා නොකර අතහැර තිබුණු ඉඩම් ටිකත් වගාවට මෙයා පාවිච්චි කරනවා. අන්න එතකොට ආර්ථිකයේ නිෂ්පාදන මට්ටම වැඩි වෙනවා. එයා සම්පත් ඌන උපයෝජනයේ දැන් අපි 400 ගත්තොත් එහෙම නිෂ්පාදන හැකියාවක් පෙදෙසට ගමන් කරනවා. ඒතර ඒක අඳින්න ඕන මේ කෘෂිකාර්මික අංශය විතරයි. මෙතන කියන්නේ කෘෂිකාර්මික අංශයට අයිති දෙයක් විතරයි. ඒ නිසා මේක අඳින්න ඕනේ මෙන්න මෙයා කරන්නේ. B ලක්ෂයේදී කාර්මික භාණ්ඩ 100යි. වෙනස් වෙලා නැහැ. විභාගෙදි මේ සංඛ්‍යා නොදැම්මට කමක් නැහැ. මෙහෙම A ලක්ෂයේ ඉඳන් B ලක්ෂයට ඊතලයක් ඇදලා තිබ්බනම් ඇති. මේ මෙතන ඉඳන් මෙහෙ උඩ අඳින්න බෑ. ඒ උඩ ඇදලා දැන් භාණ්ඩ වර්ග දෙකම වැඩි වෙනවා. භාණ්ඩ වර්ග දෙකම වැඩි වෙන්න බෑ මෙතෙන්දී. මෙතෙන්දී වැඩි වෙන්නේ කෘෂිකාර්මික භාණ්ඩ ටික විතරයි. කෘෂිකාර්මික භාණ්ඩ ටිකට විතරයි එතන ගැලපීම සිද්ධ වෙන්නේ. right. එහෙනම් ලියගන්න මේ දෑදුරුවේ ව්‍යාපෘතිය හේතුවෙන් වගා නොකළ ඉඩම් වගාවට යොදා ගැනීම නිසා සම්පත් ඌන උපයෝජනයක සිට සම්පත් ඌන උපයෝජනය අඩුවීමක් සිදුවේ. සම්පත් ඌන උපයෝජනය අඩුවීමක් සිදුවේ. එවිට නිෂ්පාදන ලක්ෂය A ලක්ෂයේ සිට B ලක්ෂය දක්වා කෘෂිකාර්මික අංශයෙන් ගමන් කරයි. A ලක්ෂයේ සිට B ලක්ෂය දක්වා කෘෂිකාර්මික අංශයෙන් ගමන කෘෂිකාර්මික භාණ්ඩ වලින් ගමන් කරයි. දැන් කෘෂිකාර්මික භාණ්ඩ වලින් විතරයි මේ ගමන් කිරීම සිද්ධ වෙන්නේ. හරි. ඊට පස්සේ කියනවා බිම්බෝම්බ ඉවත් කර ජනතාව එම ප්‍රදේශවල පදිංචි කරවීම නිසා නව ඉඩම් වගාවට යොදාගත්තා. එහෙනම් මෙච්චර කාලයකට අපිට පාවිච්චි කරන්න බැරුව තිබ්බ ඉඩම් ටිකක් වගාවට යොදා ගන්න පුළුවන් වුණා. එහෙනම් මේ පැත්තේ මම ගන්නවා කාර්මික භාණ්ඩ. මේ පැත්තේ ගන්නවා කෘෂිකාර්මික භාණ්ඩ. වගාව තියෙන නිසා. මේ නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය ඇඳා PP. එහෙනම් මෙතන කියනවා බිම්බෝම්බ ඉවත් කිරීම නිසා කරලා ඒ ජනතාව මේ ප්‍රදේශවල පදිංචි කරා. නිසා අලුතෙන්ම ඉඩම් හම්බ වෙන්නේ අපිට. මේ ඉඩම් කලින් වගාවටවත් වගා නොකරන්නවත් අපිට සතු වෙලා තිබ්බ දේවල් නෙමෙයි. අපේ රජයට සතු වෙලා තිබ්බ දේවල් නෙමෙයි. ත්‍රස්තවාදීන් ටික එදවල දාපු නිසා අපිට අයිති වෙච්ච භූමියක්. අන්න අපේ භූමි ප්‍රමාණය තවත් වැඩිවීමක් සිද්ධ වුණා. එහෙනම් අපේ ආර්ථිකයේ සම්පත් සම්භාරය වැඩිවීමක් සිද්ධ වෙලා තියෙනවා. සම්පත් සම්භාරය වැඩි වෙනවා වගාවට යොදා ගන්න පුළුවන් ඉඩම් ප්‍රමාණය වැඩිවීම නිසා. එහෙනම් ඒක අදාළ වෙන්නේ කෘෂිකාර්මික අංශයට විතරයි. එහෙනම් නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය කෘෂිකාර්මික අංශයෙන් විතරක් දකුණට විතැන්වේ. කෘෂිකාර්මික අංශයෙන් විතරක් දකුණට විතැන්වෙනවා. හරි. ලියන්න මේ බිම්බෝම්බ ඉවත් කර ජනතාව එම ප්‍රදේශවල පදිංචි කරවීම නිසා වගාවට නව ඉඩම් ලැබීම තුළින්
නව ඉඩම් ලැබීම තුලින් ආර්ථිකයේ සම්පත් සම්භාරය වැඩි වී ආර්ථිකයේ සම්පත් සම්භාරය වැඩි වී කෘෂිකාර්මික අංශයෙන් පමණක් වක්‍රය කෘෂිකාර්මික අංශයෙන් පමණක් වක්‍රය දකුණට විතැන්වේ. කෘෂිකාර්මික අංශයෙන් පමණක් වක්‍රය දකුණට විතැන්වීමක් තියෙනවා. දකුණට විතැන්වීමක් සිද්ධ වෙනවා. හරි. ඊට පස්සේ බලන්න හත්වෙනි එක බලන්න. හත්වෙනි එක කියනවා මහින්ද රාජපක්ෂ අගමැති ලෙස පත්වීම නිසා අකාර්යක්ෂම රාජ්‍ය සේවයේ ඵලදායීතාව වැඩි වෙලා. එහෙනම් අපි වක්‍රයක් අහමු. දැන් මෙතන රාජ්‍යාංශය ගැන කියන නිසා ඔයා එක පැත්තක ගන්න රාජ්‍යාංශය. මේ පැත්තේ ගන්නවා පෞද්ගලික අංශය. මෙන්න නිෂ්පාදනය කියා මායිම් වක්‍රේ මං ඇන්දා. ඒක නම් කරගත්තා PP කියලා. දැන් රාජ්‍ය සේවකයින්ගේ ඵලදායීතාව වැඩි වෙනවා. රාජ්‍ය සේවකයින්ගේ ඵලදායීතාව වැඩි වෙනකොට නිෂ්පාදනය කියා මායිම් වක්‍රය දකුණට විතැන් වෙනවා. දැන් ඒක ඵලදායීතාවය වැඩි වෙන්නේ කාය කට්ටියක විතරද? මොන අංශයේ කට්ටියක විතරද? රාජ්‍ය අංශයේ කට්ටියක විතරයි. එහෙනම් නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය රාජ්‍යාංශයෙන් විතරයි දකුණට විතැන්වීමක් සිදු වෙන්නේ. රාජ්‍යාංශයෙන් පමණක් නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය දකුණට විතැන්වෙනවා. රාජ්‍යාංශයෙන් පමණක් නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය දකුණට විතැන්වෙනවා. ලෙව්. නව අගමැති කෙනෙකු පත්වීම හේතුවෙන් අගමැති කෙනෙකු පත්වීම හේතුවෙන් අකාර්යක්ෂම රාජ්‍ය සේවයේ ඵලදායීතාව වැඩි වී නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය PP සිට PP1 දක්වා දකුණට විතැන්වේ. PP1 දක්වා රාජ්‍ය අංශයෙන් දකුණට විතැන්වේ කියන්නේ. රාජ්‍ය අංශයෙන් දකුණට විතැන්වේ. හරි. ඊට පස්සේ පුතේ 8 වෙනි එක තියෙනවා ත්‍රස්තවාදී සැලසුම් නිසා තරුණ ජනතාව මිය ගිහිල්ලා. ත්‍රස්තවාදී සැලසුම් නිසා තරුණ ජනතාව මිය යනවා. එහෙනම් අපිට විශේෂයෙන් ගන්න වෙනම භාණ්ඩ වර්ග නිසා අපි ගමු y භාණ්ඩ x භාණ්ඩ. y භාණ්ඩ සහ x භාණ්ඩ. රටේ තරුණ ජනතාව මිය ගිහිල්ලා තියෙන මෙන්න ආර්ථිකයේ නිෂ්පාදන හැකියාව. තරුණ සම්පත් ටික නැති වෙනවා. දැන් තරුණ සම්පත් ටික නැති වෙනකොට අපේ රටේ සම්පත් සම්භාරය අඩු වෙලා වක්‍රයේ වමට විතැන්වීමක් සිද්ධ වෙනවා. සම්පත් සම්භාරය අඩු වීම හේතුවෙන් නිෂ්පාදන හැකියාව වක්‍රය වමට විතැන්වීමක් සිද්ධ වෙනවා. ලියන්න. ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් රටේ තරුණ ජනතාව මිය යාම තුලින් ආර්ථිකයේ සම්පත් සම්භාරය අඩු වී නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය PP සිට
P1 දක්වා දකුණට වමට විතැන්වේ. PP සිට P1 දක්වා වමට විතැන්වේ. හරි. ඊළඟට කියනවා මාලදිවයින මුහුදෙන් යටවීම හේතුවෙන් එරට වැසියන් ශ්‍රී ලංකාවට සංක්‍රමණය වීම. එහෙනම් මාලදිවයින මුහුදෙන් යට වෙනකොට ඒ රටවල් වල හිටපු මිනිස්සු, ඒ රටේ හිටපු මිනිස්සු ශ්‍රී ලංකාවට පැමුණාලු. ශ්‍රී ලංකාවට සංක්‍රමණය වෙනවලු. එහෙනම් ශ්‍රී ලංකාවට මේ මිනිස්සු සංක්‍රමණය වීම තුළින් රටේ ශ්‍රම සම්පත වැඩි වෙනවා. අලුතෙන් ශ්‍රමිකයන් ටිකක් තමයි ඔය එන්නේ. රටේ තියෙන ශ්‍රම සම්පත වැඩි වෙනවා. ශ්‍රම සම්පත වැඩි වීම නිසා නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය දකුණට විතැන්වීමක් සිද්ධ වෙනවා. ආර්ථිකයේ සම්පත් සම්භාරයේ වැඩි වීම නිසා නිෂ්පාදන හැකියාව වක්‍රය දකුණට විතැන්වීමක් සිද්ධ වෙනවා. රයිට්. ලියන්න. මාලදිවයින මුහුදෙන් යටවීම හේතුවෙන් එරට ශ්‍රමිකයින් ශ්‍රී ලංකාවට පැමිණීම තුළ ශ්‍රී ලංකාවේ සම්පත් සම්භාරය වැඩි වී නිෂ්පාදන හැකියාව වක්‍රය PP සිට P1 දක්වා දකුණට විතැන්වේ. හරි.